We are going to start today's informal writing. අපි informal writing එකක් තමයි අද කරන්නේ. මේ oral paper එකට letters එනවා පුතේ. questions එකක් තියෙනවා letters එන. ඒකේ අර සමහර වෙලාවට අපිට අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ওই informal letters ලියන්න එනවා. ඉතින් එහෙම අවස්ථාවක සූදානම් වෙන්න තමයි අපි මේ informal letter එකක් පොඩ්ඩක් ලියන හැටි දැනගන්නේ. right? ගොඩක් වෙලාවට letters එනවා අඩුයි. essay එකක් තමයි එන්නේ. essay writing එකක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. අර කොයකටත් හොඳයිනේ අපි ready වෙලා ඉන්න එක නේද? සූදානම් වෙලා ඉන්න එක කොයකටත් හොඳ නිසා මේ තමයි letter writing එක පොඩ්ඩක් practice කරන්න අද මේ සූදානම් වෙන්නේ. right. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක writing book එකේ ලියා ගන්න. right? letter writing book එකේ essay writing book එකේම අපේ රචනා ලියන පොතේම ලියා ගන්න පුළුවන්. මේ ඒක letter එකත්. right? හරි අපි පොඩ්ඩක් බලමු. මම ඔයාලට කිව්වා අපි informal ඒ කියන්නේ informal letters ගැන තමයි කතා කරන්නේ. සාමාන්‍යයෙන් යාළුවෙකුට ලියන අපි දන්න අඳුරන කෙනෙකුට ලියන letter එකකට අපි කියනවා informal letters කියලා. රාජකාරී ලිපි නෙමෙයි පෞද්ගලික ලිපි. සිංහලෙන් කිව්වොත් informal. දැන් එතකොට මෙන්න මේ ප්‍රශ්نين කියන්නේ write a letter to a pen friend asking her plans for the year. ඔයාලා letter එකක් ලියන්න කියනවා ඔයාගේ pen friend කෙනෙකුට. පෑණි මිතුරෙකුට අවුරුද්ද ගැන එයාගේ තියෙන plan. මේ අවුරුද්දට එයාගේ මොනවද තියෙන සැලසුම් කියලා අහලා තමයි ලියන්න කියන්නේ. දැන් අපි ඔහොම letter එකක් ලියනකොට friend කෙනෙකුටනේ ලියන්නේ. අපි ඉස්සෙල්ලාම ලියනවා address එක. our address. අපේ address එක තමයි ලියන්නේ. address එකක් ලියලා තියෙනවා Rose Avenue, Kandy Road, Kadawatha, Sri Lanka. දැන් ශ්‍රී ලංකා කියලා ලියලා තියෙන අපි සාමාන්‍යයෙන් වෙන රටක පිට රට කෙනෙකුට ලියනවා නම් තමයි අපි ඔය ශ්‍රී ලංකා කියලා ලියලා තියෙන්නේ. නැත්තම් බෑනේ නේද? රට දැනගන්න බෑ. ලංකාවේම ආයෙත් ශ්‍රී ලංකා කියලා ලියන්න එපා. right? 6 January අපි ලියන date එක ලියලා තියෙනවා. Dear Mitchell, how are you? I hope you are keeping well. letter එකක් ලියද්දි පොඩ්ඩක් අහන්න ඕනේ ඔයාට කොහොමද? මම හිතනවා ඔයා හොඳින් ඉන්නවා ඇති කියලා. What are you doing these days? අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අහන දේවල් නේද? ඔයා මොකද මේ දවස්වල කරන්නේ? I am a bit busy with my studies as my exam is just around the corner. මම ටිකක් මේ දවස්වල busy මගේ පාඩම් වැඩත් එක්ක. My exam is just around the corner. Around the corner කියන්නේ මේ ළඟ අත ළඟ තියෙන්නේ. අපි ඔය වචන මතක තියාගන්න. මේ around the corner කියන්නේ ළඟයි ගොඩක්. Thank you very much for your new year wishes. ඔයා මට wish කරපු ඒවටත් thanks කියලා කියනවා. අවුරුද්දට. ඒ paragraph එක එතනින් ඉවරයි. අපි ඊළඟට කියනවා do you have any plans for the new year? ඔයාට මේ අවුරුද්දේ plans මොනවද තියෙනවද? Did you have your exam? ඔයාගේ විභාග exam එක තිබුණාද? Our exams were postponed due to the global pandemic situation. අපේ exam නම් කල් ගියා. due to කියන්නේ හේතුවෙන්. මොන හේතුවෙන්ද? global pandemic. pandemic කියන්නේ මේ දැන් රටේ තියෙන තත්ත්වය. COVID-19 ලෝ කියන්නේ ගෝලීය හදිසි තත්ත්වයක්. global pandemic situation. ලෝකයේම හදිසි තත්ත්වයක් හදිසියේ ඇති වූ දෙයක් ඒ තත්ත්වයකට අපි කියනවා global pandemic situation කියලා. We stayed all year at home. මුළු දවසම මුළු අවුරුද්දම අපි හිටියේ ගෙදර. How about the situation in your country now? දැන් ඔයාගේ රටේ තත්ත්වය කොහොමද?
Is it good? හොඳයිද? We couldn't visit anywhere in last year. අපිට නම් ගිය අවුරුද්දේ කොහේවත් යන්න බැරි වුණා. This year we hope to visit your country. හැබැයි මේ අවුරුද්දේ අපි ඔයාගේ රට බලන්න එනවා. I think it will be good news for you. ඒක ඔයාලට හොඳ ආරංචියක් වේවි. All our family members will come. අපේ පවුලේ හැමෝමත් එනවා. We can have a lot of fun. අපිට හොඳ විනෝදයක් ගන්න පුළුවන්. lot of fun together. ඊළඟට දැන් අපි letter එක ලියලා ඉවරයි. විස්තර ටික කියලා ඉවරයි. ඊළඟට අපි කියනවා by the way. කතා කර කර ඉන්න ගමන් මේක නෙමෙයි කියලා අපි මාතෘකාව වෙනස් කරන්නේ. ඒක තමයි by the way කියන්නේ. By the way, please convey my kind regards to all at home. ගෙදර අයව මතක් කළ බව කියන්න. Convey my kind regards to all at home. ගෙදර අයව මතක් කළා කියන්න. Stay safe and keep in touch. ප්‍රවේශමෙන් ඉන්න. Keep in touch කියලා අපි කියන්නේ ළඟින් ඉන්න. ඈත් වෙන්න එපා, දුරස් වෙන්න එපා, ළඟින් ඉන්න කියලා කියන්නේ keep in touch with love සඳහන්. ඔයාගේ නම මෙතන ලියන්න. එතකොට මේක තමයි අපි informal letter එකක් විදිහට ලියන්නේ. friend කෙනෙකුට විස්තර අහලා අදාළ මාතෘකාවට අනුව paragraph කඩලා ලියන්න පුළුවන් එසේ එකක්. හරි. අපි මේක ලියාගමු පුතේ. මම ඔයාලට වෙලාව දෙන්නම්. You can start to write this. අපි අර essay writing book එකේ රචනා ලියන පොතේම මේක ලියා ගන්න ඕගොල්ලන්ගේ. දැන් ලියා ගන්න තමයි මේ දෙන්නේ. ඔක finish කරන්න පුතේ ලියලා ඉක්මනට essay writing book එකේ. Okay. Right. So this is the essay we wrote, informal letter writing. Informal letter writing එකක් විදිහට තමයි අපි මේ letter එක ලිව්වේ. මතක තියාගන්න අපි friend කෙනෙකුට නැත්නම් informal ලියද්දි මෙන්න මේ පිළිවෙලට තමයි letters ලියන්නේ. Right. හරි. අපි ඊළඟට යනවා පුතේ ඔයාලගේ grammar lesson එකකට. ඔයාලට මතක ඇති අපි කලින් lessons වල නම් කළා modals ගැන. Modal verbs අපි කළා. We did the modal verbs. Can, could, should, must. ඔය අපි කළා මතක ඇති. Modals කළා right කලින් කළා. එතකොට දැන් අපේ කලින් ඒ lessons වලට හිටපු නැති දරුවෝ ඉන්නවා නම් එයාලට ඒ lessons ඉල්ල ගන්න පුළුවන්. worksheets ඒවා ලබා ගන්න පුළුවන්. අපි එතකොට ඊට අදාළ activity එකක් තමයි කරන්න යන්නේ. ඔයාලගේ මෙන්න මේ grammar book එකෙන් තමයි මේ lesson එක කරන්න යන්නේ. මම හිතන්නේ පුතේ ඔයගලන්ට grammar books ඇති දැන් හැමෝටම වගේ මේ වෙනකොට I hope you will have the grammar books මේ වෙනකොට හැමෝටම වගේ ඇති.
නැත්තම් තමයි ටිකක් ප්‍රශ්නයක් වෙන්නේ. ඒත් මම මේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් page එක. මේ ඔයාලට එතකොට ලියන්න පුළුවන්. right බලමු අපි මොකක්ද තියෙන activity එක කියලා. right ඔයාලට පේනවා මෙතන තියෙනවා model words කියලා. You can see අපි ඉගෙන ගත්තේ මේවෙන් මේ හැම එකක්ම වගේ ඉගෙන ගත්තා. මොනවාද need to ඊළඟට ought to should must can right එතකොට need to කියලා කියන්නේ අවශ්‍යයි කියන එක තමයි අපි need කියලා කියන්නේ. කරන්න අවශ්‍යයි need to. ought to කියලා කියන්නේ කළ යුතුයි අවශ්‍යයි. should කළ යුතුයි. must කියන්නේ අනිවාර්යෙන් කළ යුතුයි. must කියන එකේ වැඩි අපි ඒ දෙන බලය වැඩි ඒකට. must කියන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. must එකක්. අනිවාර්යෙන් කළ යුතු දෙයකට අපි කියනවා must එකක් කියලා. එතකොට ওই ටික තමයි ඊළඟ can කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පුළුවන් කියන එක. අපි මේවා ඩිස්කස් කළා කලින්. අපි මේ modal verbs කලින් ඩිස්කස් කළා. ඒතර ওই ටික තමයි modals කියලා අපි කියන්නේ. ඊළඟට මෙතන කියනවා examples දීලා තියෙනවා ඔයාලට. You need to wear a school uniform when you go to school. ඔයා පාසල් යනකොට යුනිෆෝම් එක ඇඳගෙන යාම අවශ්‍යයි. need to. need කියන්නේ එසේ කිරීම අවශ්‍යයි කියන එක. need to. need කියන්නේ එසේ කළ යුතුයි. එසේ කිරීම අවශ්‍යයි. next one you ought not. ought not කියන්නේ කළ යුතු නෑ. not කියලා આવොත් අපි දන්නවා කර නැහැ කියන එක. එතකොට ought not කියන්නේ එසේ කළ යුතු නැහැ. You ought not to wear footwear and hats when you enter a sacred place. පූජනීය ස්ථානයකට යන විට hats footwear පාවහන් පැළඳිය යුතු නැහැ. You should not wear කියන්නේ කළ යුතු නැහැ. Woolen clothes when you live in dry areas. වියලි ප්‍රදේශවල ටිකක් රස්නේ වැඩියෙන් තියෙන ප්‍රදේශවල ජීවත් වෙනකොට අර wool clothes පැළඳිය යුතු ඇඳිය යුතු නැහැ. wool clothes කියලා අපි කියන්නේ අර ටිකක් ඔයාලා දන්නවනේ නේද? සීතලට වගේ අඳිනවා. wool jerseys වගේ තියෙන්නේ sweaters වගේ ඒවා අඳින්න හොඳ නෑ රස්නේ රටවල් වල ඉන්නවා. අවශ්‍ය නැහැ. should not කියන්නේ එහෙම ඕනේ නැහැ. කළ යුතු නැහැ. You must wear. must කියන්නේ අනිවාර්යෙන් කළ යුතුයි. must wear cotton clothes when you live in dry areas. වියලි ප්‍රදේශවල ඉන්නවා නම් අඳිය යුතුයි මොනවාද? කපු ඇඳුම්. must කියන්නේ එසේ ඇඳිය යුතුයි. කළ යුතුයි කියන එක. එතකොට must කියන්නේ. next one you can wear casually when you go on a pleasure tour. pleasure tour එකක් කියන්නේ කොහේ හරි විනෝදයට යන තැනකදී ඔයා කැමති දෙයක් ඇඳගෙන යන්න පුළුවන්. casually wear කියන්නේ සාමාන්‍යයෙන් අපි අඳින trousers, t-shirt ඒවා ඇඳගෙන යන්න පුළුවන්. එතකොට ඔක තමයි අපි need, ought, should, must, can. ඔය modals කියලා වට කියනවා අපි. ඔයාලට අපි කියනවා මොනවාද මේ modals, modal words, modals කියලා කියනවා. right. එතකොට අපි බලමු මේකේ මොනවද අහලා තියෙන්නේ කියලා. activity 6 එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. The new prefects of your school will be sworn in next Monday. ස්කෝලේ prefects ලාව තෝරනවානේ නේද? විශ්ව නායකයෙ ඉන්නවා.
swan කියන්නේ දිවුරුම් දෙනවා. ඒගොල්ල දිවුරුම් දෙනවලු ඊළඟ සඳුදා. suppose කියන්නේ උපකල්පනය කරන්න you are one of the selected. ඒ තෝරාගත්ත අයගෙන් ඔයා එක්කෙනෙක් කියලා suppose කියන්නේ හිතා ගන්න, උපකල්පනය කරන්න. හිතා ගන්න කියලා කියනවා. At the investiture you will have to read the oath. ඔයා දැන් මේ දිවුරුම කියන්නයි යන්නේ. Use the following guidelines the oath. Use the modal verbs need, not to, ought to, must, should, can. එතකොට මේ දිවුරුම දෙනකොට කළ යුතු දේවල්, කළ යුතු නැති දේවල්, කරන්න අනවශ්‍ය දේවල් ඒ විදිහට දිවුරුම දෙන විදිහට කියන්න තියෙන්නේ. බලන්නකො එක්සැම්පල් එකේ දීලා තියෙනවා I must be, මෙතන T අකුරක් එන්න ඕනේ. I must be loyal to my school, to my teachers and my fellow students. මම loyal වෙන්න ඕනේ, පක්ෂපාතී වෙනවා මගේ පාසලට, ටීචර්ස්ලාට සහ මගේ යහළුවන්ට, fellow students. හිතවත් මගේ ශිෂ්‍යයින්ට, යහළු හිතම කියන්නේ ශිෂ්‍යයින්ට, මගේ යහළුවන්ට. එතකොට අපි ඔන්න ඔය විදිහට modal verbs අරගෙන මේකේ oath එක ලියන්න තියෙන්නේ. දිවුරුම් දෙන විදිහ ලියන්න තියෙන්නේ. number 2 එකේ තියෙන්නේ තේරුම දන්නේ නැත්නම් ඔයගොල්ලෝ ලියා ගන්න පුතේ මේ bring honor to my school. පාසලට ගෞරවයක් ලබා දෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් I should bring honor to my school. මම පාසලට ගෞරවයක් ලබා දිය යුතුයි. මම පාසලට ගෞරවයක් ලබා දිය යුතුයි. ඊළඟට කියනවා truthful and pure in my thought. මම අවංක විය යුතුයි. වචන වලින්, සිතුවිලි වලින්, ක්‍රියාවෙන් අවංක විය යුතුයි. එහෙනම් ඒකට ඔයාලා හිතන්න මොකද්ද ලියන්න ඕනේ කියලා. Strive to uphold the rules of the school. පාසලේ විනය නීති ආරක්ෂා කරනවා. අන්න ඒකටත් මොකක්ද අපි ලියන්නේ. Law abiding. ඒකෙත් කියන්නේ නීතිය සුරකින්නවා පාසලේ. Discipline myself. Discipline myself කියන්නේ මමත් විනයගරුකව හැසිරෙනවා. Discipline myself. Help others to discipline. අනිත් අයටත් විනයගරුකව හැසිරෙන්න උදව් කරනවා. Obedient to my teachers. ගුරුවරුන්ට කීකරු වෙනවා. Take advice in the spirit. ඒ කියන්නේ අවවාද පිළිගන්න දෙන. Exemplary moral character. ආදර්ශමත් චරිතයක් වෙනවා. මෙන්න not තියෙන ඒවට ඔයගොල්ලෝ not දාලා ලියන්න ඕනේ. කළ යුතු නැති දේවල් තමයි ඔය not දාලා තියෙන්නේ. should not, ought not ඒවා. ඊළඟට අන්තිම එකේ කියන්නේ serve my school. මගේ පාසලට සහ ප්‍රජාවට සේවයක් කරනවා. එහෙනම් අපි මෙන්න මේ වාක්‍ය ටිකට must, need, should, ought ඒව දාලා ලියන්න ඕනේ. නැහැ කියන ඒවට not කියලා දාලා ලියන්න තියෙන තේරුම එන විදිහට. කළ යුතුද නැද්ද එහෙම කියලා. ought to කියන්නේ කළ යුතුයි කියන එක. ought to කරන්න වෙනවා කියන එක. ought. ought කියන්නේ ඒකයි. හරි. අපි මේ ඇක්ටිවිටි එක කරමු. You can write grammar book එක තියෙන දරුවන්ට book එකේම ලියන්න ඉඩ දීලා නැහැ නේද? නැහැ. වෙනම grammar book එකක් තියාගන්න කියලා මම කිව්වා. මේක වැඩ කරන්න. හරි. අපි මේ ඇක්ටිවිටි එක නම් ලියා ගමු. You can write the answers. Answers ලියන්න ඕගොල්ලෝ in your grammar writing book. Right. Okay. මේක ලියා ගන්නකෝ. Should, must, ought to, should, can, need to, not ඒ අවශ්‍ය දේවල් ලියලා වාක්‍ය ටික. අපි දියුරුම් දීමක් යනවා ලියන්න තියෙන්නේ. prefect ලාගේ ශිෂ්‍ය නායකයෙක් දියුරුම් දීමක් විදිහට තමයි ලියන්න තියෙන්නේ.
Have you finished? Nila ಇವರದ್ದು ಪುತ್ಯ? Yes, madam. Yes, madam. Yes, madam. Right. අපි ඔතන කියන්නේ මේ should must වලින් තමයි ලියන්න පුළුවන්. ඔයගලන්ට answers check කරගන්න පුළුවන් පුතේ. ඔය book එකේම answers තියෙනවා. ගෙදරදී answers check කරගන්න. self check එකක් කරගන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් කොහොමද එන්න ඕනි කියලා. මෙතන loyal to my school, to my teachers, my fellow students එක දීලා තියෙනවානේ. අපි ඊළඟ එක බලමු. කොහොමද එන්න ඕනි කියලා. අපිට කියන්න පුළුවන් I must bring honor to my school. එහෙම නැත්නම් I should bring honor to my school. එහෙම කියන්න පුළුවන්. Truthful and pure in my thought කියන එකට අපිට කියන්න පුළුවන් I must be truthful. මම අවංක විය යුතුයි. Madam දෙවෙනි එකට ඔව්. I must be එන්නද madam? B කියන්නේ පුතේ අපි must be කියලා. B කියන verb එක ලියන්නේ තව verb එකක් නැත්තම්. දැන් දෙවෙනි එකේ ඔයගලන්ට පේනවා bring කියලා ක්‍රියාපදයක් තියෙනවා. එතකොට B ලියන්න බෑ. must විතරයි ලියන්නේ. verb එකක් තියෙනවා නම් අපි B ලියන්නේ නැහැ. දැන් loyal කියන්නේ verb එකක් නෙමෙයි නිසා තමයි must be කියලා ලියන්නේ. විය යුතුයි කියන එක. පක්ෂපාතී විය යුතුයි. අපි must bring කියන්නේ ගෞරවය ගේනවා කියන එක. එතකොට must bring. තුන්වෙනි එකේ ආයි must be එනවා. මොකද අවංක විය යුතුයි. must be truthful. එහෙම නැත්නම් should be, need to be truthful. එතකොට ඔක්කොටම මේ ඕනම එකක් ලියන්න පුළුවන්. should, must, need to, ought to ඔහොම එකක් ලියත හැකි. අර B ලියන්නේ verb එකක් ඉස්සරහට නැත්තම් අපි B ලියනවා. දැන් මෙතන බලන්න obedient කියලා තියෙනවානේ. obedient to my teachers. එතකොට obedient කියන්නේ verb එකක් නෙමෙයි, ක්‍රියාපදයක් නෙමෙයි. එහෙනම් අපි B ලියන්න ඕනේ. must be, හරි should be, හරි මොකක් හරි එහෙම ලියන්න ඕනේ. not to කියන එකට need not, should not, must not එහෙම දාලා ලියන්න පුළුවන්. right. හරි බලන්න ඊළඟට activity 7 එක. activity 7 මොකද්ද තියෙන්නේ කියලා. read the following example. බලමු example එකේ මොකක්ද අහන්නේ කියලා. do you want me to come with me? come with you. Do you want me? මම එන්න ඕනේද ඔයත් එක්ක? මම ඔයාට මාත් එන්න ඕනේද කියලා අහන්නේ. Do you want me? මමත් එන්න ඕනේද ඔයාට ඔයත් එක්ක? එතකොට අපි අර අහන්නේ do you want me? ඔයාට ඕනේද මමත් එන එක ඔයාට ඕනේද? ඔයාට ඕනේද මාවත් එක්කගෙන යන්න? Do you want me to come with you? No thank you. ඕනේ නැහැ නම් අපි කියනවා අවශ්‍ය නැහැ. You need not to come with me. එන්න අවශ්‍ය නැහැ. එතකොට අපි එතන ලියලා තියෙන්නේ need not. එන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් අපි කියනවා yes of course. You must come with me. ඔයා මාත් එක්ක එන්න ඕනේ. You must come with me. එතකොට need not කියන්නේ අනවශ්‍යයි. ඔයා එන එක අවශ්‍ය නැහැ. මට තනියම යන්න පුළුවන්. ඔයා එන්න ඕනේ නැහැ.
කියන එක තමයි need not කියන්නේ. ඔයා උදව් කරන්න ඕනේ නෑ මට ඒක කරගන්න පුළුවන්. ඔයා එන්න ඕනේ නෑ මට යන්න පුළුවන්. අන්න ඒ අදහස තමයි need not කියන්නේ. ඕනේ නම් අපි කියනවා you must come with me. ඔයා මාත් එක්ක එන්න ඕනේ. මට තනියම යන්න බෑ. කියන එක තමයි ඒ කියලා තියෙන්නේ. හරි. එතකොට මෙතන බලන්න අපි ප්‍රශ්න වගේක් තියෙනවා. There are some questions. Answer the following questions in the similar way. මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කියලා තියෙනවා. Yes no දෙකෙන් එකක් ලිව්වහම ඇති. Yes නම් අර පළවෙනි එකේ විදියට yes කියලා ලියනවා. No නම් need not කියලා දාලා ලියන්න තියෙනවා. So do we have to walk all the distance? අපි මුළු මේ සම්පූර්ණ දුරම ඇවිදගෙන යන්න ඕනේද? ඔව් නම් අපි කියනවා yes of course you must walk all the distance කියලා. අවශ්‍ය නැත්නම් කියනවා no you need not to walk all the distance. ඊළඟට අහනවා can I help you in your school homework? මමට උදව් කරන්නද homework වලට? yes නම් අපි කියනවා yes of course you must you නැත්නම් you can help me නැත්නම් අපි කියනවා no you need not to help me. හරි ඒ විදිහට yes no දාලා ලියන්න තියෙන්නේ. You have to write the sentences answers ලියන්න තියෙන්නේ. හරි අපි මේක homework එකක් විදිහට කරන්න පුතේ. this is as a homework. ඔයාලා මේ විදිහට yes no answers ගැලපෙන විදිහට දෙකෙන් එකක් yes හරි no හරි එකක් ලිව්වම ඇති answer එක විදිහට. කැමති එකක් ලියන්න. තමන්ගෙන් අහලා තියෙන්නේ මේක. ඔයාගෙන් අහන විදිහට තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒකට කැමති එකක් ලියන්න පුළුවන්. yes the no කියලා. ඔයාලට හිතෙන විදිහට ලියන්න. right? හරි එහෙනම් ඒක මම homework එකක් විදිහට දෙන්නේ. it is a homework. right. හරි අපි ඊළඟට යනවා මම කිව්වා අපි අර past papers වලින් හැම ප්‍රශ්නයකට අදාළවම ප්‍රශ්න වගේක් කරනවා කියලා. So we are going to a question like that. අපි මේ වගේ ප්‍රශ්නයකට තමයි යන්නේ. past papers වලින් එක එක ප්‍රශ්නට අදාළ activities කරන්න තියෙනවා නේ පුතේ. හරි අපි එහෙම එකකට යමු. එහෙනම් ඊළඟට we are going to an activity like that. මේවා ඊටාම වැදගත් මේ activities මේ අපි ගිය සතියේ කළා පුතේ test 2 එකට අදාළව activities ටිකක්. ඒකේ තව ටිකක් අපිට අද කරන්න තියෙනවා. මේ these are very important. හරිම වැදගත් මේ ප්‍රශ්න. මොකද මේ papers වලින් තමයි අපි මේ ප්‍රශ්න අරගෙන තියෙන්නේ. දැන්ම ඕගොල්ලෝ මේවට පුරුදු වෙන්න ඕනේ කරලා. එතකොට ලේසි හදිස්සියේ පුරුදු වෙන්න දෙයක් නැහැ. රිවිෂන් යනවායි කිය මේ පුරුදු වෙන්න දෙයක් නැහැ. දැන්ම තියලා මේ පුරුදු වුණාම. හරි අපි මේ ප්‍රශ්නේ කරමු එහෙනම් test 6. මේ වෙනම book එක කරන්න මේ past papers activities කරන්න වෙනම book එකක් තියාගන්න. Have you finished? හරි okay. අපිට අපි next test 7 එකට මම මේ යනවා මේක. You can write test 7. You can write only the answers. Answers විතරක් ලියුවම ඇති. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. test 7 එක කියලා ලියලා number එක දාලා answer එක ලියන්න.
Next one, test 8. Pute, you write only the answers. Answers විතරක් ලියන්න. ප්‍රශ්න ලියන්න අවශ්‍ය නැහැ. You write only the answers. Okay, next one, test 10. Test 10 එකෙන් අපි ඒ කියන්නේ මේ 10 වෙනි ප්‍රශ්නේ පුතේ මේ test 2 එකට අදාළ activities ටික ඉවරයි. 10 question එකෙන්. අපි O level paper එකේ දෙවෙනි ප්‍රශ්නයට අදාළ activities තමයි ඔය කළේ. 10 වෙනි එක තමයි ඔය තියෙන්නේ. අපි ළඟට යන්නේ test 3 එකට අදාළ activities. ඒ කියන්නේ මේ test 3 එකේ ගොඩක්ම එන්නේ picture description එකක්. ඒ කියන්නේ picture එකක් දීලා එක්කෝ අපිට ඒක යටතේ වාක්‍ය ටිකක් ලියන්න කියනවා. එහෙම නැත්නම් දීලා තියෙන picture එකට අදාළව blanks fill කරන්න තමයි දෙන්නේ test 3 එක first paper එකේ. හරි. අපි බලමු මේ activity එක. ඔයගොල්ලෝ answers විතරක් ලියන්න. You can write only the answers. Right. අපි නම් discuss කරමු පුතේ දැන් කරපු activities වලට කොහොමද answers එන්න ඕනි කියලා. We will discuss the answers. ඔයාලගේ answers තියෙනවා නම් you can correct your answers. එහෙම නැත්නම් මේ වැරදිව තියෙනවා නම් ලියා ගන්න. වාක්‍ය සම්පූර්ණ කිරීමක් කරන්න තියෙන English Literary Association is organizing the annual drama competition. Shakespeare was a famous playwright and poet. We have been practicing for 1 week. I'm Grusha, one of the main characters in the play. ඔගොල්ලෝ match කරන්න නෙමෙයි ලියන්නයි ඕනේ. You have to write. මම match කරන්න පුතේ ලියන්න අවශ්‍ය නැති නිසා ඔගොල්ලෝ ලියන්න ඕනේ answer එක. There will be 4 dramas. There will be 4 dramas. One from each house. I'm getting ready to perform the drama. මෙතන ready කියලා එන්න ඕනේ. READY ready කියලා තියෙන්නේ. I'm getting ready to perform the drama. ඒතර ඔය විදිහට තමයි answers ටික එන්න ඕනේ. ඒ activity එකට test එකට. Test 7. Yes, go. Number 2 එකට එන්න ඕනේ. Along this road. Yes, go. මෙතන අපි ලියන්න ඕනේ along. Along this road. Until you come to a set of traffic lights. Set of traffic lights. Then turn left into Vajra Road.
The library is the first building on the left. Thanks. Is it far from here? These are the answers. Test 8. Match A with B, number it. When do you watch TV news? Number එක ලියන්න කියලා තියෙන්නේ. එහෙනම් number 1 එන්න ඕනේ. When do you watch TV news? When කියලා අහන්නේ කොයි වෙලාවටද? එහෙනම් අපිට කියන්න පුළුවන් after meal. කෑමට පස්සේ. Number 1. How do you come to school? ඔයා පාසලට එන්නේ කොහොමද? මෙතන on foot වෙන්න ඕනේ. on FOOD තියෙන්නේ. එක FOOT වෙන්න ඕනේ, right? on foot කියන්නේ පයින්නේ. FOOT වෙන්න ඕනේ. on foot. මේකේ brackets 5යි දීලා තියෙන්නේ, answers 6ක් තියෙනවා. brackets අඩුවෙන් දීලා තියෙන්නේ. මම ඒ නිසා match කරලා පෙන්නන්නම්. ලේසි එතකොට. Where do you live? In Trincomalee. Where do you live? In Trincomalee. Who do you visit on holidays? ඔයා නිවාඩු දවස්වලට කවුද බලන්න යන්නේ? Friends. What's your favorite game? Cricket. What's your mother? ඔයාගේ අම්මා මොකද කරන්නේ? Housewife. ගෘහණියක්. Housewife කියලා අපි කියනවා. Test 9. Prepositions තියෙන්නේ අපිට නිවැරදි preposition එකෙන් blanks fill කරන්න තියෙන්නේ. It was a very busy day for him. ඔහුට හරිම busy දවසක් වුණා එදා දවස. It was a very busy day for him. He went by a taxi. Taxi එකකින් ගියේ. He sat on the left hand side. එයා වාඩි වුණා වම් අත පැත්තේ left hand side of the taxi. So that he could get ඉක්මනට බහින්න පුළුවන් නිසා අපි බහිනවාට කියනවා get off. He could get off quickly. Mr. Pereira went past the bus stand and turned left into the flower road. So these are the answers. Prepositions වලින් අහලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ලියා ගන්න පුතේ answers ලියපු නැති අය ඉන්නවා නම් you can write. ඊළඟ test 10 එකේ අහනවා. ඒකේ තියෙන්නේ preposition නිවැරදි preposition එක ලියන්න තියෙන්නේ අපිට. There is a long queue. Shall we walk towards තියෙනවා till තියෙනවා. तर අපිට ගන්න පුළුවන් එකේ towards. entrance එක දිගට ඇතුල් වෙන ස්ථානයේ ඉදිරියට ඇවිදගෙන යමුද? Shall we walk towards the entrance? Then let's have a cold drink until she comes. අපි එහෙනම් ඇය එන තුරු ඒ වන තෙක්. until කියන්නේ ඒ වන තෙක්. ඇය එනකන් අපි cold drink එකක් බොමු. We have been standing since morning. උදේ ඉඳලා අපි නැගිටගෙන හිටගෙන ඉන්නේ. Since morning. උදේ ඉඳලා අපි හිටගෙන ඉන්නේ. Since කියන්නේ සිට. Sorry, I was waiting for a bus. මම බස් එකක් එනකන් හිටියේ. For a bus. I was waiting for a bus. It's okay. Let's walk up to the gate. Gate එක ළඟට ඇවිදගෙන යමු. Let's walk up to the gate.
ඊළඟට ටෙස්ට් 3 එකේ අපි කතා කළේ බලමු මොනවද එන්නේ කියලා. This is a picture of a sitting room. විසිත්ත කාමරයක පින්තූරයක් තියෙන්නේ. There is a man. මනුස්සයෙක් ඉන්නවා. Woman and 3 children. There is a man. එහෙනම් මොකක්ද එන්නේ? women එහෙනම් women කී දෙනෙක්ද? women කියන්නේ ගැහණු. woman නෙමෙයි තියෙන්නේ women. W O M E N. එහෙනම් ගැහණු කී දෙනෙක් ඉන්නවද? 2 නේද? A man, 2 women and 3 children in the sitting room. The man is reading a මනුස්සයා මොකද්ද කියවමින් ඉන්නේ? Newspaper. Man is reading a newspaper. One woman is reading a story to the small. එක ගෑනු කෙනෙක් කතාවක් කියනවා to the small girl. පොඩි ගෑනු ළමයෙකුට. The other woman has a cup in her hand. අනිත් එක්කෙනාගේ අතේ කප් එකක්. A cup. मैडम එතනද මේ තුන්වෙනි එකට child වෙන්න බෑ. child ලිව්වත් හරි වැරද්දක් නැහැ. मैडम child ලිව්වත් හරි වැරද්දක් නැහැ. Right. okay The madam. other woman has a cup in her hand. අනිත් එක්කෙනාගේ අතේ කප් එකක් තියෙනවා. A cup, 2 saucers. කප් එකයි 2 saucers and are on the stool. stool එකේ මොනවද තියෙන්නේ? කප් එකකුයි 2 saucers and මොකක්ද අපිට මේකට කියන්න පුළුවන්? jug or teapot. You can say teapot. And a teapot are on the stool. There is a telephone and 2 on the cupboard. Cupboard එක උඩ තියෙනවා මොනවද? telephone and 2 pictures. And 2 photos. 2 photos you can see. The boy is making a toy with boy toys හදනවා මොන blocks වලින්ද? building blocks. ඒවට කියන්නේ building blocks කියලා. building blocks. ඊළඟට the which has stripes on it. strips කියන්නේ ඉරි තියෙනවා. මොකක්ද ඉරි තියෙන්නේ? has strips on it is on the floor behind the boy. පිරිමි ළමයාට පිටිපස්සෙන් තියෙනවා මේ බිම තියෙනවා පිරිමි ළමයාට පිටිපස්සෙන් behind the boy strips තියෙන ඉරි තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඉරි තියෙනවා පිරිමි ළමයාට පිටිපස්සෙන් ඉන්නේ තියෙන්නේ මොකද්ද? කොට්ටයක්. එහෙනම් the pillow. The pillow which has strips. එතකොට ඒක තමයි අපිට කියන්න පුළුවන්. The rack is behind the settee. settee එකට පිටිපස්සෙන් rack එකක් තියනවලු පොත් රාක්කයක්. The is next to the rack. rack එකට එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? rack එකට ළඟ අපිට තියනවා කියලා කියන්න පුළුවන්. The picture කියන්න පුළුවන්. නැත්නම් the door කියලා කියන්න පුළුවන්. rack එකට ළඟ තියෙන ඒ දෙකෙන් එකක් කියන්න පුළුවන්. අර බිත්තියේ තියෙන picture එක කියන්නත් පුළුවන්, door කියලා කියන්නත් පුළුවන්. There is a scene of a desert. කාන්තාරයක පින්තූරයක් තියනවලු. There is a scene දර්ශනයක් of a desert in the there is a scene of a desert in the picture. ඒකට ලියන්න එකක් නෑ in the picture. ඒක හරිනේ in the
picture. The pot of flowers is on the flower pot එකක් තියෙනවලු කොහෙද? is on the window sill. ජනේලෙ ළඟ තමයි තියෙන්නේ. on the window sill. ජනේල ගැට්ටේ තියෙනවා. The curtains are all open. කොට ඔන්න විදිහට තමයි අපි answers ටික ලියන්න ඕනේ. picture description එකක් ආවම. කියවලා ගැලපෙන විදිහට ලියන්න ඕනේ. එතකොට අපි අද ඔය ඇක්ටිවිටිස් ටික තමයි පුතේ කරේ මේ test 10 test 9 test 8 test 7 6 අතර අනිත් ඒවා අපි එදා කරලා තියෙනවා test 5 right. Okay, so we did some past paper questions regarding test by test. එක test එකට question එකෙන් question එකට එන ප්‍රශ්න තමයි ඔය කතා කළේ. අපි writing letter writing එකකුත් කළා, grammar කළා. එතකොට modal verbs වලින් grammar එකේ ඔයාලට homework එකක් දීලා තියෙන්නේ. අපි තව එකක් ලියාගමු පුතේ. ඔයාලගේ grade 10 and 11 10 11 වසර පොත් වලින් එන vocabulary මම ඔයාලට වචනෙත් එක්ක සිංහල තේරුම දෙනවා. ඒව පොඩ්ඩක් දැනගෙන ඉන්න. මොකද oral paper එකේ vocabulary questions තියෙනවා. ඒ කියන්නේ ඔය වචන ඔයාලගේ 10 11 පොත් වලින් අරගත්තු වචන තමයි ගොඩක් තියෙන්නේ. ලොකු වචන දෙනවා තේරුම දන්නේ නැහැ. ප්‍රශ්න දෙකම ගොඩක් ළමයින්ට කරගන්න බැරුව යනවා වචන වල තේරුම දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි ඔය මේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකට අදාළව අලුත් වචන පොඩ්ඩක් සිංහල මීනින් එකත් එක්ක දැනගමු. මම දෙන්නම් ඒවා ලියා ගන්න වෙනම බුක් එකක් තියාගන්න vocabulary book එකක්. අන්නේ vocabulary book එකේ මේ වචන ටික ලියාගෙන පාඩම් කරන්න. පොතේ ලස්සනට ලියලා තිබුණාට වැඩක් නැහැ. පොත් ගෙනියන්න දෙන්නේ නැහනේ ඕනම එකට නේද? පොත් ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ ටික පාඩම් කරන්න තමයි දෙන්නේ. right? හරි මම වචන ටික දෙන්නම්. ඔයගොල්ලෝ ලියා ගන්න සිංහල මීනින් එකත් එක්ක. yes mama ඉස්සෙල්ලා pronunciation එක ඔයගලන්ට අහන්න දෙන්නම් ඊට පස්සේ වචන ටික ලියමු you first listen to the pronunciation වචන ශබ්ද වෙන විදිහ ඉස්සෙල්ලා අහගන්න ඊට පස්සේ මේ ලියාගන්න immense, population, progress, currency, heritage, giant, in danger, self-defense, martial arts, originate, obvious, essential, civilization, mystery, remain, honor, significant, evolution. yes you can listen again immense, population, progress, currency, heritage, giant, in danger, self-defense, martial arts, originate, obvious, essential, civilization, mystery, remain, honor, significant, evolution. right okay අපි එහෙනම් words ටික ලියාගමු we will write the words with the sinhala meaning
right හරි එහෙනම් දැන් group එකටත් ඔයාලට එවනවානේ පුතේ right අපි තව පාරක් මේකේ pronunciation එක පොඩ්ඩක් බලමු කොහොමද pronounce වෙන්නේ කියලා immense, population, progress, currency, heritage, giant, in danger, self-defense, martial arts, originate, obvious, essential, civilization, mystery, remain, honor, significant, evolution. right so ඔය ටික තමයි අපි එහෙනම් කළේ අද we did ඔය වචන පාඩම් කරගන්න it is very very important and I want to tell you again මම නැවතත් කියන්න පුතේ මේ ඕවා පාඩම් කරගන්න ක්ලාස් එකේ කරන ඒවා homework මම ගොඩාක් දෙන්නේ නැහැ ක්ලාස් එකේ තමයි පුළුවන් තරමක් කරන්නේ grammar book එකෙන් තමයි ඔයාලට homework එකක් දීලා තියෙනවා and ඊට අමතරව ඔය වචන ටික ඕවා පාඩම් කරගන්න and letter writing එකක් අපි කළා ඒවා පාඩම් කරගන්න we are going to wind up the class then we will meet next week අපි එහෙනම් next week එකේ meet වෙමු until then good night Thank you, madam. Good night, madam. Thank you, madam. Good night. Good night, madam.